හරි එතකොට ගිය සතියේ අපි අන්තිමට කතා බහ කරේ මේ ප්‍රයිමරි කී එකක් සහ ෆොරින් කී එකක් කොහොමද අපේ ටේබල් එකට ඇඩ් කරගන්නේ කියලා. right ඔව් 6 7 මම කරලා පෙන්නුවේ නැද්ද පුතේ? right okay හරි 6 7ත් මම කරන්න කිව්වා ඊළඟට 10 11ත් කරන්න කියලා කිව්වා නේද? මට මතක විදිහට කියන්නේ 6 7 කියන කර ප්‍රාථමික වගුව සමග හදන්න කියලා මම කියලා තියෙනවානේ. ඔව් හරි එකත් කරමු මම ඒකත් කියන්නේ තීරු ටික මතක් කරගෙන ඊට පස්සේ 6 7න් පටන් ගන්න 12 13 කියන තැන් වලටත් එන්නම්. 12 13 මම ඕගලන්ට ලියන්න කිව්වද 6 7ද ලියන්න කිව්වේ ගෙදරදී? right okay right හරි මං මතක් කරගෙන එන්නම් ප්‍රයිමරි කී එකයි ෆොරින් කී එකයි හැදුනේ කොහොමද කියන එකත් right එතකොට මම කිව්වා ප්‍රයිමරි කී එක හදන්න පුළුවන් අවස්ථා දෙකකදී එකක් ටේබල් එක ක්‍රියේට් කරන අවස්ථාවේ හදන්න පුළුවන් එතකොට create table customer මේ අදාළ columns ටික ඔයගොල්ලෝ define කරනවා අදාළ data type එකත් එක්ක ඊට පස්සේ create statement එක ඇතුළෙම data ඒ කියන්නේ columns ටිකට පස්සේ කමා එකක් දාලා ඔයගොල්ලෝ primary key කියන keywords දෙක පාවිච්චි කරලා වරහන් ඇතුලේ primary key එක වෙන්නේ කවුද කියන එක දුන්නම primary key එකක් set කරන්න පුළුවන් table එක create වෙන අවස්ථාවෙම right ඒ වගේම තමයි table එක create වෙලා ඉවර නම් නැත්නම් table එක මේ වෙනකොට create කරලා ඉවර නම් ඔයගලන්ට alt table statement එක පාවිච්චි කරලා පුළුවන් primary key එකක් add කරන්න. එතකොට alt table කියන keywords දෙක අදාළ table එකේ නම ඊට පස්සේ add කියන keyword එක ඊට පස්සේ primary key කියන keywords දෙක සහ වරහන් ඇතුලේ අපි define කරනවා මොන field එකද නැත්නම් මොන column එකද primary key එක වෙන්නේ කියලා. ওই විදිහටම මම කතා කරා foreign key එක ගැන. foreign key එක ගැන අපි කතා කරනකොට කතා වුණා මේ relational database එකක. අපි කතා කරන්නේ මේ relational database එකක් ගැනනේ. ඒ model එකට අදාළව foreign key primary key තමයි tables අතර සම්බන්ධතාවය තියාගන්න උදව් වෙන දෙන්න. right එතකොට එතනදී අපි කතා බහ වුණා foreign key එකක් primary key එකක් නිර්මාණය කරන අවස්ථාවෙම foreign key primary key අපි define කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මාණය කළ ඉවරනයින් පස්සේ මෙයාව foreign key එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. right එතනදිත් table එක create කරන අවස්ථාවේ දැන් මම මෙතනද උදාහරණයකට ගත්තේ මේ orders කියන table එක. orders කියන table එකේ columns හතරක් තියෙනවා. ඒ columns හතරේ primary and foreign key දෙක කියලා තියෙනවා. එක්කෙනෙක් order id කියන එක්කෙනා primary key එක වෙනවා. customer id කියන එක්කෙනා foreign key එක වෙනවා. ඒතර මෙයා foreign key එකක් වෙන්න අනිවාර්යෙන් තව table එකක primary key එකක් විදිහට මෙයා ඉන්න ඕනේ. ඒතර මම එතෙන්දී ඔයගලන්ට කිව්වා column එකේ නම වෙනස් වෙන්න පුළුවන්. නමුත් සම්බන්ධතාවය නිවැරදි වෙන්න ඕනේ. ඒතර මෙතන primary key එක කියලා මෙතන foreign key එක කියලා මේ customer id කියලා refer කරන්නේ මේ customer table එකේ SID කියන column එක. එයා තමයි primary key එක වෙන්නේ customer table එකට. right එතකොට අපි ඒක define කරගන්නවා create statement එක ලියනකොට create table orders කියන table එක මුලින්ම orders table එකේ තියෙන පේලි හතර නැත්නම් තීරු හතර නැත්නම් fields හතර අපි හදා ගන්නවා. order id order date customer id amount ඒවයි අදාළ data types උත් එක්ක ඊළඟට primary key එක define කරනවා. මොකද ඒ වගුවේ කියලා තියෙනවා කවුද primary key එක කියලා. ඊට පස්සේ කමා එකක් දාලා foreign key එක define කරනවා. මෙතෙන්ද අපි කියනවා foreign key වරහන් ඇතුළේ කියනවා මේ උඩ අපි කතා කරපු තීරු වලින් නැත්නම් fields වලින්
කවුද foreign key එක විදිහට වැඩ කරන්නේ. එතකොට මෙතනදී අපි අරගන්නවා customer SID තමයි foreign key එක විදිහට වැඩ කරන්න අපි තෝරගන්න කෙනා. ඊට පස්සේ කියනවා references කියලා. references අපි දෙන්නේ මේ customer SID කියන කෙනා කවුද refer කරන්නේ. දැන් මෙතන අපි table එකේ කිව්වා මේ customer SID කියන කෙනා සම්බන්ධ වෙන්නේ නැත්නම් refer කරන්නේ SID කියන column එකත් එක්ක customer කියන table එකේ. ඒක අපි මෙතන define කරනවා. customer SID කියන කෙනා refer කරනවා customer table එකේ SID කියන column එක. right ඔය විදිහට foreign key එකක් table එක create කරන වෙලාවෙම අපිට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි alt table statement එක හරහාත් අපිට foreign key එකක් add කරගන්න පුළුවන්. එතෙන්දී alt table මේක අපි පාවිච්චි කරන්නේ table එක දැනටමත් හදලා තියෙනවා නම් alt table එකේ නම orders අපි උදාහරණයක් හැටියට add කියන keyword එක foreign key කවුද table එකේ foreign key එක විදිහට වැඩ කරන්නේ. ඒ කියන්නේ මොන table එකේද? orders table එකේ. orders table එකේ කවුද foreign key එක විදිහට වැඩ කරන්නේ. අන්න ඒ කෙනා refer කරනවා references මොන table එකේද? මෙතන නම් customer table එකේ මොන තීරුවද? SID කියන තීරුව. right. ඒතකොට ඔය විදිහට තමයි primary key foreign key statements අපිට කතා බහ කරගන්න settle උනේ. එතකොට මම ඔයගලන්ට 6 සහ 7 කියන ප්‍රශ්න දෙක කරන්න කියලා කිව්වා. මොකද 6 7 කියන ප්‍රශ්න දෙක ඔයගලන්ගේ 6 7 කියන ප්‍රශ්න දෙක අපි ප්‍රශ්න ටික කරගෙන යනකොට පොඩ්ඩක් අතහැරලා ගියේ. මොකද මේ ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු කතාවට පස්සේ තමයි මේ අපි alt table එක කතා බහ කරලා දෙන්නේ. right. හරි. එතකොට 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සමග class info වගුව සාදන්න. right. ඊළඟට ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සමග student teacher වගුව සාදන්න. right. එතකොට ඔය වැඩේ කරනකොට ඔයගලන්ගේ database එකේ අපිට 6 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ class info table එක හදන්න කියලා නේද? ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සමග class info වගුව හදන්න. දැන් class info වගුවට අපි ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ගේ table එකේ class info වගුවට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා CID CNAME TID. එතකොට මේ වගුවේ ප්‍රාථමික යතුරු වෙන්නේ කවුද ළමයි? ඔව් ළමයි ප්‍රාථමික යතුරු වෙන්නේ කවුද? CID. බොහොම හොඳයි. right. ආගන්තුක යතුරු වෙන්නේ කවුද? foreign key එක වෙන්නේ කවුද? TID. ඔව්. TID කියන කෙනා primary key එක වෙන්නේ මොන table එකේද? teacher info කියන table එකේ. කියන්නේ මෙන්න මේ table එක. right. එතකොට class info එකේ මම table එක ගැන හදනකොට දිල්ෂාන් student info නෙවෙයි TID කියන කෙනා primary key එක වෙන්නේ teacher info එකේ primary එක විදිහට. right. student info එකේ අපේ තියෙන්නේ SID කියන කෙනා තමයි primary key එකක් විදිහට ඉන්නේ. right. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ table set එක දිහා බලලා මට කියන්න මේ CID foreign key එකක් වෙන table එකක් තියෙනවා. ඒ කොහෙද? CID foreign key එකක් විදිහට වැඩ කරන table එකක් තියෙනවා. ඔව් විහන්ස. ඒක තමයි table එක. අනිත් අය CID foreign info එකක් අන්න හරි. right. student info කියන table එක නේද? මොකද student info table එකේ SID තමයි primary key එක. CID එක normal key එකක් විදිහට නැත්නම් normal field එකක් විදිහට තියෙනවා. එයා මේ table එකේ primary key එකක්. ඒ කියන්නේ මෙතනට CID foreign key එකක්. මෙන්න මේ table එකේ ළමයි student teacher table එකේ primary key එක කවුද?
foreign keys තියෙනවද ඒ මොනවද? ඔව් ළමයි. මේ ටේබල් එකේ student teacher ටේබල් එකේ primary key එක. ඔව් විහංසා උත්තරේ හරි. විහංගා SID එක විතරක් නෙවෙයි පුතේ. අපේ ටේබල් එක මේ විදිහට අන්ඩර්ලයින් කරලා තියෙනවා නම් දෙන්නම එකතු වෙලා තමයි primary key එක හැදෙන්නේ. ඒ කියන්නේ මේ student teacher ටේබල් එකේ ඔව් දිල්ෂාන් SID සහ TID කියන දෙන්නම එකතු වෙලා තමයි primary key එක හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ SID කියන කෙනා තනියෙන් ගත්තොත් SID තනියෙන් අපි අරගත්තොත් ඒක student teacher table එකට foreign key එකක් වෙනවා තනියෙන්. ඇයි ඒක foreign key එකක් වෙන්නේ? SID කියන එකේනා primary key එක වෙන්නේ තනියෙන් කාටද? student table එකට. student info කියන එකට. ඒක මේ table එකේ තනියෙන් අරගත්තම foreign key එකක් වෙනවා. right? ඒ වගේම තමයි TID කියන එක්කෙනා තනිව අරගත්තම foreign key එකක් වෙනවා මේ table එකට. මොකද TID කියලා කියන්නේ teaching info එකේ primary key එක. right? එතකොට ඔය විශේෂ අවස්ථා හොඳට මතක තියාගන්න. student teacher table එකේ primary key එක වෙන්නේ මේ දෙන්නගේම එකතුව. මේවට අපි කියනවා සංයුක්ත ප්‍රාථමික යතුරු. composite primary keys කියලා. right? ඊළඟට තනි වාරගත්තම මේගොල්ලන්ව අපිට foreign keys කියලා හඳුන ගන්න පුළුවන්. right. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ප්‍රාථමික සහ ආගන්තුක යතුරු සමග class info වගුව සාදන්න. දැන් මට class info වගුව හදනකොට ඔයගොල්ලෝ දන්නවා create table එක තමයි හදාගන්න තියෙන්නේ. create table එක හදාගන්නකොට class info වගුවේ CID කියන කෙනා ප්‍රාථමික යතුරක්, TID කියන කෙනා foreign key එකක් ආගන්තුක යතුරක්. එතකොට TID ව මට නිකම්ම ආගන්තුක යතුරක් කරන්න බෑ. එයා කොහේ හරි තැනක ප්‍රාථමික යතුරක් කියලා මුලින්ම database එකට කියලා තියෙන්න ඕනේ. එහෙනම් ඔයගලගේ මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට නිකං කෝඩ් එක ලියන්න පුළුවන්. right? විභාගෙට ඒ උත්තරේ හරියටම හරි. මොකද විභාගෙදී මෙහෙම tables ගොඩක් එක්ක වැඩ කරන්න ඔයගලන්ට දෙන්නේ නැහැ. right? නමුත් දැන් මම මේ database එකේ මම මේක විතරක් ලිව්වොත් මට error එකක් දෙනවා. right? දැන් මගේ class info table එකක් මේ වෙනකොට තියෙනවා. right? ඔයගලන්ට පේනවා ඇති මෙතන class info table එක අපි already create කරලා තියෙන්නේ. අපි create statement කරනකොට class info එක create කරා. එයාගේ details මෙතන තියෙනවා. පේනවද? CID, TID, CNAME, CID, CNAME, TID. හරිද? මම මුලින්ම මේ වගුව නිර්මාණය කිරීම කරන්න ඔය කියලා තියෙන විදිහට. right? ඒ නිසා මම මෙයාව මුලින්ම delete කරනවා. class info එක මම delete කරනවා. right? දැන් මම class info table එකේ create statement එක right? create create table. මගේ table එකේ නම class info. අපි දන්නවා වරහන් දෙකක් ඇතුලේ තමයි යාගේ දේවල් ටික ලියවෙන්න ඕනේ. ඒතර මම ලියන්න පටන් ගන්නවා. මුලින්ම මට අවශ්‍යයි class info table එකේ CID. right? CID මම එයාව අරගන්නවා
වාචා කියලා again දෙකක් දෙනවා for කියලා right ඒකට වාචාගතත් කමක් නැහැ චාගතත් කමක් නැහැ වාචාවලයි චාවලයි වෙනස මම ඔයගලන්ට කිව්වා වාචා for කියලා තිබ්බොත් ඒ ෆීල්ඩ් එක ඇතුලේ එක කැරක්ටර් එකක් කැරක්ටර්ස් දෙකක් කැරක්ටර්ස් තුනක් කැරක්ටර්ස් හතරක් වෙනකන් තියාගන්න පුළුවන් length එක වෙනස් වෙන්න පුළුවන් يعني හැබැයි char for කියලා කිව්වොත් අනිවාර්යෙන් කැරක්ටර්ස් හතරක් තිබිය යුතුයි right නැත්නම් එරර් එකක් දෙනවා right ඊතරම මෙතන වාචා කියලා අරගන්නවා වාචා for ඊළඟට තියෙන එක්කෙනා තමයි c name එයාට මම වාචා 10 කියලා අරගන්නවා ඊළඟට මගේ ඉන්නවා TID එයාට මම ගන්නවා වාචා 4 කියලා right ගිය සතියේ මම ගත්තේ චා මට මතක විදිහට ඒක ගැටලුවක් නැහැ right දැන් මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් ටේබල් එක ක්‍රියේට් කරේ දැන් අපිට ක්‍රියේට් කරන්න කියලා තියෙන්නේ ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු සමග ඒ නිසා මම මුලින්ම ප්‍රයිමරි කී එක ඩිෆයින් කරගන්නවා ප්‍රයිමරි කී වචන දෙකක් වරහන් ඇතුලේ මම ප්‍රයිමරි කී කරන්න බලාපොරොත්තු වෙන්නේ CID මෙතන කතා කරපු CID right ඒක ගැටලුවක් නැහැ කමා එකක් දැම්ම foreign key එකට මම ලියනවා foreign key මම foreign key එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ TID එක ඒක නිසා TID references කවද refer කරන්නේ teacher info table එකේ TID කියන එක right ඔය විදිහට මට 6 වෙනි එකට උත්තරේ ලියන්න පුළුවන් මේ ලියපු එක පැහැදිලිද ළමයි ඇයි මෙහෙම ලියුනේ කියන එක හිතාරා primary key foreign key එක හිතාරා කියන්නේ මෙතන ලියන්නේ නැතුව මේ CID වලට කලින් ලියන්න පුළුවන්ද කියලාද හිතාරා අහන්නේ හිතාරා primary key එක විදිහට පාවිච්චි කරන්නේ මම මෙතන define කරන කෙනෙක්නේ ඒක නිසා දුව මේ ටික අපි මුලින් define කරන් ඉන්න ඕනේ එතකොට තමයි මට කියන්න පුළුවන් වෙන්නේ මේ CID මෙතන මම කියපු CID ව primary key එකක් විදිහට පාවිච්චි කරන්න කියලා clear දුව right හරි එතකොට අපි දැන් මේක run කරලා බලමු බොහෝ දුරට error එකක් එන්න නියමිතයි දැන් ඔයගොල්ලන්ගේ විභාගයේදී මේ ප්‍රශ්නේ අහුවොත් මේක තමයි උත්තරේ right මම මේක sorry තියලා run කරනවා ඔව් පේනව නේද error එකක් ආවා error එකේ කියලා තියෙන ළමයි create table class info ඔය class info table එක create කරන එක ඒකේ error code එක දීලා තියෙනවා error code 1822 fail to add foreign key constraint missing index for constraint කියලා තියෙනවා right ඒතර මේ තියෙන්නේ මම කියපු ගැටලුව තමයි ඔයාට TID කියන කෙනා foreign key එකක් කරන්න බෑ teacher info table එකේ TID කියන කෙනා primary key එකක් බවට පත් කරන්නේ නැතුව right ඕගොල්ලන්ගේ 12 වෙනි ප්‍රශ්නේ නෑ ඒ දෙක ඒක දීලා තියෙන තරහා සමානම දෙකක් right ඔව් හිතාර මෙහෙමයි හිතාර අපි මෙතන ඒ කියන්නේ මෙතන අපු ගැටලුව ඒක මේ syntax එකේ අවුලක් නෙවෙයි අපි
කියන්නේ database එකේ structure එක හදනකොට සිද්ධ කරන අවුලක් කියලා කියන්නේ ඒක අපි කරපු වැරද්දක් තමයි. නමුත් දැන් විභාගයට උත්තරය ඇහුවොත් මේක මේ විදිහට ලියන්න කියලා මම කිව්වේ විභාගෙදී ඔයගලන්ට මෙහෙම tables ගොඩක් refer කරගෙන හැම එකේම primary key එකක් බවට පත් කරලා දෙයක් ලියන්න වෙන තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. නමුත් මෙතන practically සිද්ධ වෙන දේ තමයි මේ අන්තිම ලයින් එකකින් කියන්නේ TID කියලා. ඒ කියන්නේ මෙන්න මේ TID එක refer කරනවා teacher info table එකේ තියෙන TID කියන එක. ඒතකොට teacher info table එකේ මේ වෙනකොට TID එකක් තියෙනවා. මෙතන තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මේ TID එක teacher info table එකේ primary key එකක් විදිහට හඳුන්වලා දීලා නැහැ. ඒක නිකන් column එකක්. එතකොට ගැටලුව වෙන්නේ මේ foreign key එකක් වෙන්න පුළුවන් වෙන්නේ මේ reference කරන table එකේ මේ අදාළ field එක ඒ table එකට primary key එකක් වුණොත් විතරයි. ඒක පැහැදිලිද හිතාරා? මේ TID කියන කෙනා teacher info table එකේ primary key එකක් කරලා නැහැ අපි තාම. ඒක නිසා මේ teacher info table එකේ TID කියන primary key එක refer කරන්න කියන දේ SQL වලට හරියට තේරුම් ගන්න බැරි වෙනවා. පැහැදිලිද? ශමින් කලින් ක්ලාස් ටික වෙබ් එකෙන් බලද හැකි මම තව පොඩ්ඩකින් පෙන්නන්නම් කොහොමද කියලා මතක් කරන්න. හිතාර පැහැදිලිද වෙච්ච දේ? තාම පැහැදිලි නැත්නම් පැහැදිලි නෑ කියන්න. මම හිතන්නේ හිතාර ඩිස්කනෙක්ට් වෙලා. කමක් නෑ. right ළමයි අනිත් අය මෙතනට error එක එන්න හේතුව පැහැදිලිද? confirm කරන්න. හරි. දැන් ඒක නිසා මෙතනදී අපි කරන්නේ මම කරන දේ තමයි teacher info table එකට මම alter statement එකක් ලියලා එයාව primary key එකක් බවට මුලින් පත් කරනවා මේ TID කියන කෙනා. දැන් ඔයගොල්ලෝ මෙතන හොඳට බලන්න මේ TID කියන කෙනා දැන් ඉන්නේ bold වෙලා නෙවෙයි. මේ columns කියන වචනේ තියෙන්නේ bold face නේ. TID කියන කෙනා ඉන්නේ එහෙම bold වෙලා නෙවෙයි. මම මෙයාව primary key එකක් කරාම මේ TID කියන කෙනා bold වෙනවා. හරි ඒක තමයි අපිට primary key එකක් වුණා කියලා නැත්තම් මේ table එකේ primary key එක මොකක්ද කියලා හඳුනා ගන්න තියෙන එක විදිහක්. right හරි මම දැන් මේකට කරන්නේ වෙන SQL window එකක් අරගෙන මගේ කලින් ලියපු එක මෙතන ওই විදිහටම තියෙන්න හරිනවා. මේ SQL window එකේ ලියනවා alter table. දැන් මන්ට කරන්න උවමනාව තියෙන්නේ teacher info table එකේ TID කියන කෙනාව primary key එකක් බවට පත් කරන්න. alter table teacher info add primary key TID semicolon අන්තිමට. එතකොට මේ කරන්න යන දේ පැහැදිලිනේ. teacher info කියන table එක alter කරනවා වෙනස් කරනවා add කරනවා primary key එකක් මොන column එකද primary key කරන්නේ TID කියන column එක. මම දැන් මෙයාව run කරනවා. එයාව run වෙනවා ගැටලුවක් නැතුව. right තුන්වෙනි එකේ කියලා තියෙනවා alter table teacher info add primary key TID ඒක හරි. zero rows affected record duplicates නෑ කියලා කියලා තියෙනවා. මෙතනින් පෙන්නනවා එයාව නිවැරදිව ඒ වැඩේ සිද්ධ වුණා කියලා. right එතකොට ළමයි
right දැන් මම මෙතන රීෆ්‍රෙෂ් කරලා teacher info එක ඕපන් කරාම පේනවද එයාව bold face වෙලා underline වෙලා තියෙනවා පේනවද කලින් මෙයා මේ විදිහට නෙවෙයි හිටියේ හරි ඒ කියන්නේ දැන් TID කියන කෙනා primary key එකක් විදිහට SQL අඳුනගෙන තියෙනවා right ඊළඟට දැන් මට පුළුවන් මෙන්න මේ කියපු query එක කලින් මට මෙයාගේ වැරද්දක් ආවා මේ reference එක හදන්න බෑ කියලා අපි දැන් run කරලා බලමු මේක හරියයිද කියන එක ඔව් දැන් මේක හරි ගියා දැන් create table class info table එක create වෙනවා CID එක primary key එක විදිහට TID එක foreign key එකක් විදිහට right දැන් මෙතන ඔයගලන්ට බැලුවම පේනවා class info කියලා table එකක් මගේ table list එකේ නැහැ මම තිබ්බ එකනම delete කළා තමයි මෙයාව අලුතෙන් ලිව්වේ employee තියෙනවා student info තියෙනවා student teacher තියෙනවා teacher info තියෙනවා class info කියලා එකක් නැහැ right මම දැන් මෙයාව refresh කරනවා එතකොට ඔන්න මගේ අලුතෙන් table එකක් හැදුණා class info දැන් මම මෙයාව click කරාම මෙතන පෙන්නනවා ළමයි මොනවාද අපිට තියෙන දේවල් ටික කියලා පේනවද CID කියන කෙනා bold face වෙලා underline වෙලා තියෙනවා ඒ කියන්නේ primary key එකක් මේ ඉස්සරහින් PK කියලා වැටලා තියෙනවා පේනවද TID කියන කෙනා bold වෙලා විතරක් තියෙනවා එතකොට TID bold වෙලා විතරක් තියෙනවා කියලා කියන්නේ foreign key එකක් විදිහට හඳුනගෙන තියෙනවා කියන එක පැහැදිලිද ළමයි එතකොට කොහොමද primary key එක සහ foreign key එක create එකේ alt එකේ දෙකෙන්ම සිද්ධ කරන්නේ කියන එක හරි right ලියා ගන්න බලන්න ළමයි කියන්නේ ලියා ගන්න කියන්නේ කවුරු හරි ගෙදරදී ලියපු කෙනෙක් ඉන්නවා නම් හරි වැරදි දාගන්න. ඒතර මෙයා තමයි 6 වෙනි එකට උත්තරේ වෙන්නේ. right 6 වෙනි එකේ අපි අහලා තියෙන්නේ ප්‍රාථමික සහ ආගන්තුක අතුරු සමග class info වගුව සාදන්න. මෙන්න තියෙන උත්තරේ. right මම මේක මේ පේලි කඩලා ලිව්වට ඔයගලන්ට මේක එක තනි පේලියකට ලියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. right ඒ කියන්නේ ඔයාලට උනා රූල් දෙකකින් මේක ලියලා ඉවර කරත හැකි. මෙතන ඉඳලා මෙතනට එක රූල් එක ලියලා ඉතිරි ටික ඊළඟ රූල් ලියන්න ඕනේ. වරහන් ඇරපේව හරියට වහගන්න සහ සෙමිකෝලන් එක අවසානයේදී තියන්න. එච්චරයි තියෙන්නේ. right හරි මම විනාඩියක් දෙන්නම් කොපි කරගන්න අය කොපි කරන්න ඊළඟට ඊළඟ එක කරමු. හත්වෙනි එකට උත්තරේ ලියලාද ළමයි තියෙන්නේ? ඔව් ළමයි හත්වෙනි එකට උත්තරේ ලියලා තියෙන්නේ. ඔව් දිල්ෂාන් ප්‍රයිමරි කීස් දෙකක් තියෙනවා. හත්වෙනි එකේ ප්‍රශ්නය අහලා තියෙන්නේ ප්‍රාථමික සහ ආගන්තුක අතුරු සමග ස්ටුඩන්ට් ටීචර් වගුව සාදන්න. එතකොට ප්‍රාථමික අතුරු දෙකක් කියන්නේ දිල්ෂාන් ෆීල්ඩ්ස් දෙකක් එකතු වෙලා ප්‍රාථමික අතුර හදනවා. එතකොට ඔයාලට කරන්න තියෙන සරල වෙනස් කිරීම තමයි මේ ප්‍රයිමරි කී එක කියන ඇතුලේ ඒ අදාළ ෆීල්ඩ්ස් දෙක කමා දාලා වෙන් කරලා ලියලා පෙන්නන එක. එතකොට ඒ දෙන්න ප්‍රයිමරි කී එකක් බවට පත් වෙනවා.
ඒ වගේම ඒ දෙන්න වෙන වෙනම ගත්තම foreign keys බවටත් පත් වෙනවා. ඒක නිසා foreign key statements දෙකක් ලිය වෙන්නත් ඕනේ. බලන්න try එකක් දෙන්න. මම විනාඩි 2ක් දෙන්නම් වැඩේට. බලන්න හැමෝම මට උත්තරයක් එවන්න chat එකේ. තේරෙන විදිහට ලියලා එවන්න. එතකොට වැරද්ද බලා ගන්න පුළුවන්. right. ළමයි දන්න විදිහට මට chat එකට type කරලා එවන්න. එතකොටත් බලමු කොතනද වරදින්නේ කියලා. නැත්නම් ඔයගලන්ට පොතේ ලියලා ෆොටෝ එකක් ගහලා එවන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ. chat එකේ type කරනවා නම් chat එකේ type කරලා එවන්න. මොකටද දන්නේ බා? right. කොබලමු එක්කෙනෙක් ඉවර තියෙනවා. දිශාන් ඉවර තියෙනවා කොබලමු. ඔව් CHAR වෙන්නේ නැති මතනේ. CAR කියලා ටයිප් කරලා තියෙන එක අවුලක් නැහැ. හරි right okay. හරි. දිල්ෂාන් දැන් primary key එක තැනට වෙනකන් හරි primary key එකෙන් පස්සේ පුතේ කමා එකක් වැටෙන්න ඕනේ. right. ඒ කියන්නේ වරහන්ට පස්සේ කමා එක වැටෙන්න ඕනේ. ඊට පස්සේ foreign key එක ඔයා කියලා තියෙන විදිය හරි. හැබැයි අර references part එක දාලා නැහැ. මේ foreign key එකට පස්සේ ඔයාගේ එන්න ඕනනේ references part එකක්. මේ part එක මිස් වෙලා තියෙනවා. කියනවා foreign key කියලා මෙතනට වෙනකන් කියලා තියෙනවා. මෙන්න මේ refer කරන්නේ මොන table එකේ කාපද කියන එක කියලා නෑ. ඒක foreign key පේලි දෙකටම අයිති වෙන්න ඕනේ. තේරුණාද දිල්ෂාන්? කොබලු විහන්සා. alter table student teacher add primary key sid tid. ඔව් දුවගේ අවුලක් එන්න පුළුවන්. හේතුව මොකක්ද දන්නවද? sid කියන කෙනා දුවගේ student teacher table එකේ
primary key එකක් කියලා හඳුන්වලා දීලා නැහැ නේ තාම. ඒ වගේම TID කියන කෙනා ආයිසරයක් primary key එකක් විදිහට හඳුන්වලා දීලා නැතුව ඇති. එතන තමයි error එක එන්නේ. මම එක කිව්වේ practically කරනකොට error එකක් එන්න පුළුවන්. හේතුව අපි අර ඉන්න primary keys ටික මුලින් define කරලා තමයි foreign keys ගැන කතා කරන්න ඕනේ විහංස. right? එහෙම නැතුව දුව ලියපු එකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ලියපු syntax වල වැරද්දක් නැහැ. ඒක හරියටම හරි. right? ඔයාගේ ඕක හරි ගස්ස ගන්න පුළුවන් student teacher table එකට alt table එකක් ලියන්න primary key එකක් add කරලා SID ඊට පස්සේ student info එකට teacher info එකේ alt table එක ගිහිල්ලා teacher info එකේ TID එක primary key කරන්න ඊට පස්සේ මේක run කරන්න. මේක ඊට පස්සේ මේක run කරාම හරියටම හරියයි. හොඳයි. හොඳ try එකක්. right. අනිත් කට්ටිය දන්න විදිහට ලියලවන්න ළමයි. මම එතකොට වැරද්ද කියන්නම්. ඒතර ඔයගලන්ට හදාගන්න ලේසි. අන්න හරි දිල්ෂාන්. එතකොට හෝ දැන් දිල්ෂාන් වැරද්දක් තියෙනවා. foreign key SID වා කියලා තියෙන්නේ foreign key එක SID වෙනවා. එතකොට අපි කියන්නේ දැන් මේ මෙතන SID කියලා කියන්නේ දිල්ෂාන් ඔයාගේ දැන් මේ ඔයාලා ලියලා මට කලින් එවලා තියෙන query එකේ මුලින්ම SID කියලා හඳුන්වලා කියනවනේ එක්කෙනෙක් SID chafo කියලා. අන්න එයා තමයි මේවා foreign key කියන එකේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. right? දැන් මේ උදාහරණෙත් අපේ ඔයාලට මේ බෝඩ් එකේ පේන්න තියෙන උදාහරණේ මෙතන මේ customer SID කියන්නේ මේ table එකේ තියෙන field එකේ නම. references කියලා දෙන්නේ මේ customer SID එක්ක link වෙන එක්කෙනා. නැත්තම් සම්බන්ධ වෙන එක්කෙනා අර අනිත් table එකේ. එතකොට දැන් ඔයාගේ query එකේ හැටියට foreign key SID refer කරන්න ඕනේ SID කියලා primary key එකක් විදිහට SID ඉන්නේ මොන table එකේද? SID primary key එකක් විදිහට ඉන්නේ මොන table එකේද? student එකේ. අන්න එතකොට ඔයා ලියන්න ඕනේ references student info වරහන් ඇතුලේ SID. very good විහන්සා. හරි. දැන් හරිනේ? හොඳයි. කොබලමු. right. තිල්ෂාන් හරි ගස්සලා එවන්න බලන්න. ආන්න හරිව තියෙන්නේ. right. කොහොමද? හරි. අනිත් අය right මං උත්තරේ එන විදිහ පෙන්නන්නම් මේ කවුද විහංසගේ ටයිප් කරලා තියෙන එකෙන්ම. ඔව් විහංස එතන අරගෙන තියෙන්නේ alt table එක right. හිතාර අවුලක් නැහැ. no problem. refer කරන්න පුතේ අපි පොඩ්ඩක් කතා කරා ඒ දේවල් ටික චුට්ටක් බලන්න. right. එතකොට මෙතන මේ කරලා තියෙන්නේ දැනටමත් හදලා තියෙන table එකක student teacher එක දැනටමත් හදලා තියෙනවා කියලා හිතලා ඒකට alt table statement එක හරහා primary key එක add කරපු එක සහ foreign keys දෙක add කරපු එක. එතකොට එතනදී add primary alt table student teacher කියලා තියෙනවා. ඒතකොට දැනටමත් තියෙන table එකක් නිසා add primary key SID, TID කියලා දීලා තියෙනවා. එතකොට මේ දෙන්නම එකතු වෙලා primary key එක හැදෙන්නේ. ඊට පස්සේ add foreign key
SID references student info SID. එතකොට මේ table එකේ SID කියලා තියෙන column එක student info කියන table එකේ SID කියන primary key එකත් එක්ක සම්බන්ධයි. දෙවෙනි එකේ කියලා තියෙනවා add foreign key TID references teacher info TID. මෙතන foreign key එක විදිහට student teacher එකේ තියෙන TID එක refer කරනවා teacher info කියන table එකේ තියෙන TID එකත් එක්ක. හරි මම දැන් ලියලා පෙන්නන්නම් කොහොමද මෙයාව create statement එකත් එක්ක නැත්නම් create table statement එකත් එක්ක වැඩ කරන්න කියන එක. දැන් මගේ මේ teacher table එක මගේ student teacher table එක මම මේ වෙලාවේ delete කරනවා. right හරි දැන් මගේ student teacher කියලා table එකක් නැහැ මම මේව refresh කරනවා right මම දැන් create කරන්න ඕනේ student teacher කියන table එක student_teacher right එතකොට මගේ student teacher කියන table එකට මට උවමනා වෙනවා මුලින්ම SID මම යවචා 4 කියලා ගන්නවා කමා ඊළඟට TID මම යවචා 4 කියලා ගන්නවා කමා ඊළඟට hours මේක int කියලා ගන්නවා එතකොට ඒ තමයි student teacher කියන table එකේ තියෙන columns තුන right ඊළඟට මම create කරනවා මේකේ primary key එක primary key වරහන් ඇතුලේ මම කියනවා SID, TID ඒ කියන්නේ මෙන්න මෙතන define කරපු SID TID දෙන්නම primary key එක බවට පත් කරන්න right ඊළඟට කමා එකක් දාලා foreign key එක foreign key එකක් තමයි SID කියන එක්කෙනා තනිවම මේ SID කියන key එක තනිවම foreign key එකක් වෙනවා එයා refer කරනවා student info එකේ SID එක right ඒ වගේම තව foreign key එකක් තියෙනවා එයා තමයි CID කියන කෙනා තනිවම refer කරනවා class info එකේ CID කියන column එක primary නැත්නම් CID class info එකේ කියන CID කියන primary key එක right එතන මේ තියෙන්නේ මේ table එකේ තියෙන SID මේ තියෙන්නේ මේ table එකේ තියෙන I'm sorry වැරදි මම මේ කිව්වා TID මෙතනට එන්නේ නේද වැරදි TID මෙයා teaching info එන්න ඕනේ teaching info එකේ TID right මේ SID කියන්නේ මේ table එකේ තියෙන SID මේ TID කියන්නේ මේ table එකේ තියෙන TID මේ SID refer කරන්නේ student info කියන table එකේ තියෙන SID කියන primary key එක මේ TID refer කරන්නේ teacher info කියන table එකේ තියෙන TID කියන primary key එක දැන් මම මේක run කරනකොට මට error එකක් එනවා පැහැදිලිවම හේතුව තමයි මම මගේ student info table එකේ SID කියන කෙනාව primary key එකක් කරලා නැහැ right නිසා මම අර කලින් විදිහටම වෙන SQL එකක් අරගෙන මම මුලින්ම මේ student info එක primary key එකක් කරලා ඉන්නවා alter table student info add primary key SID කියලා
right එයාව run කරාම SID primary key එකක් වෙනවා මේක refresh කරලා student info select කරාම දැන් මගේ SID එක bold වෙලා underline වෙලා ඉස්සරහින් PK කියලා වැටලා තියෙනවා ඒ කියන්නේ primary key එකක් විදියට එයා අරගෙන තියෙනවා දැන් මට මෙයාව run කරලා බලන්න පුළුවන් teacher info එකේ මම TID එක primary key එකක් කරා කලින් ඒක නිසා දැන් ගැටලුවක් එන්න විදිහක් නැහැ අපි මෙයාව run කරලා බලමු එයා run කරාම normal විදිහට නිවැරදි ආකාරයට run වෙනවා. ඒතර මේක තමයි ඔයගලගේ 7 වෙනි ප්‍රශ්නෙට තියෙන උත්තරේ. right? හරි. ලියා ගන්න බැරි වෙච්ච අය විනාඩියක් දෙන්න. 7 වෙනි ප්‍රශ්නෙට ළමයි. දැන් මගදී එකතු වෙච්ච අය ඉන්න නිසා මම නැවත මතක් කරන්නේ මේ ඔය query එක ඔය විදිහටම පේලියෙන් පේලියට කඩ කඩ ලියන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට තනි පේලියකට ඔය query එක ලියන්න පුළුවන්. right නැත්නම් පේලි දෙකකට භාගයක් වෙනකන් එක පේලියක් ඊළඟ භාගය ඊළඟ ටික ලියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි මේ ලියුම් එක පැහැදිලිද ළමයි? right හරි දැන් ඔයගලන්ට කරන්න පුළුවන් 12 13 ප්‍රශ්න දෙකක් බලන්න මේ දෙක කොහොමද කියලා අන් 12 එකේ කියලා තියෙනවා SID student info වගුවේ මූලික යතුරු ලෙස සකසන්න එය වගු සෑදීමේදී සකසා නැතයි උපකල්පනය කරන්න මම දැන් එක සැරයක් ඒක ලියලා පෙන්නුවා ඔයගලන්ට බලන්න මෙතන alt table statement එක පාවිච්චි කරලා කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේ class info වගුවේ ආගන්තුක යතුරක් ලෙස TID සකසන්න එය වගු සෑදීමේදී සකසා නැතයි උපකල්පනය කරන්න. බලන්න මේ දෙකේ උත්තර දෙක මට chat එකේ එවන්න බලන්න ළමයි. කලින් එක ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් මම මේක තියලා තියන්නම්. ප්‍රශ්න දෙක ඕගලන්ගේ ටියුට් එකේ තියෙනවා. එතනින් මට එවන්නකෝ. විහංග උත්තරයක් එවලා තියෙනවා බලමු විහංග දුව ටියුට් එක මාරු කරගත්තද පුතේ print වෙලා වැරදියට print වෙලා තියෙනවා කියලා මට කලින් දවසක කියලා තියෙනවා ටයිම් එකක් ආවම ගිහිල්ලා මාරු කරගන්න දුව right ඔව් හත්වෙනි එක නේද විහංග ඔව් විහංග පුතේ එතන අර ඔයා ප්‍රයිමරි කී එකේ SID වරහන් ඇතුලේ දාලා කමාවක් දාලා TID වරහන් ඇතුලේ නැවත ලියලා තියෙන්නේ එහෙම නෙවෙයි දෙන්නම එකම වරහනේ ලියන්නේ කමා දාලා වෙන් කරන එක විතරයි කරන්නේ එතන හදාගන්න නැත්තම් වරදිනවා පුතේ හරි දැන් හැමෝම තේරෙන පමණින් කෝරියක ලියලා එවන්න ළමයි. මට එතකොට බලන්න පුළුවන් කොතනද වරදින්නේ කියලා.
right දිල්ෂාන් අපි 12යි 13යි ප්‍රශ්න දෙක කරන්නේ උත්තරේ ටයිප් කරලා එවන්නකෝ ඔව් විහාන්සා ඔව් උත්තරේ හරි 12 වෙනි එකට උත්තරේ හරි 12ට නේද ඔව් 12ට උත්තරේ හරි right විහංසා දෙවෙනි එක එතන වැරදිලා තියෙනවා 13 වෙනි එකේ කියලා තියෙන්නේ ෆොරින් කී එකක් විදිහට TID දෙන්න කියලා පුතේ ප්‍රයිමරි කී එකක් නෙවෙයි ප්‍රශ්නේ හරියට කියවන්න ක්ලාස් ඉන්ෆෝ වගුවේ ආගන්තුක යතුරක් ලෙස TID සකසන්න ලියලා එවන්නකෝ දිල්ෂාන් හරි මම හිතන්නේ මේ පළවෙනි වචනේ ස්පෙලිං මිස්ටේක් එකක් තියෙන්නේ ඒක ඕල්ට ටේබල් වෙන්න ඕනේ අන්න හරි විහංසා ඒක හරියට හරි බොහොම හොඳයි දිල්ෂාන් කෝර එකේ අවසානට සෙමිකෝලන් එක දාන්න අනිත් අය මොකද තත්ත්වේ මගෙන් කවුරු හරි ඇහුවා කොහොමද පරණ වීඩියෝස් බලන්නේ කියලා මම පොඩ්ඩක් ඒක පෙන්නලා ඉන්නම් ඔයගලන්ට මම හිතනවා ඔයගොල්ලෝ දැන් වෙබ්සයිට් එක ගැන දන්නවා starlabs.lk කියන වෙබ්සයිට් එකට යන්න තියෙන්නේ starlabs.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා lesson recording කියන menu item එකෙන් නැනපෙත recording කියන එක තෝරගන්න right ඒක තෝරගෙන එතන කරන ක්ලාසස් ඔක්කොගෙම රෙකෝඩින් තියෙනවා ඔයගලන්ගේ තියෙන්නේ මේ 2022 රෙකෝඩින් 2022 සිංහල සෙෂන් කියන තැන ඉතින් මේකේ පේන මුලින්ම පේන්න තියෙන්නේ ලේටස්ට්ම වීඩියෝ එක කියන්නේ ළඟදිම දාපු එක නා පාරණ ටික බලනවා නම් මෙන්න මෙතන තියෙන මේ හැම්බර්ගර් අයිකන් එක ක්ලික් කරලා ප්ලේලිස්ට් එක ගන්න පුළුවන් right මේකේ පහලට යන්න එක සතියෙන් එක සතිය පිටිපස්සට තමයි අපේ දේවල් ටික තියෙන්නේ right මේ වෙනකොට වීඩියෝස් 39ක් අප්ලෝඩ් වෙලා තියෙනවා මම හිතන්නේ හතරවෙනි පාඩමේ K-maps වල කියන්නේ gates වල K-map හරිය ඉඳලා ඉස්සරහට කරපු හැම පාඩමකම වගේ වීඩියෝස් තියෙනවා ඕනනම් අතරමැද එක සතියක් හෝ දෙකක් මිස් වෙලා ඇති සමහරවල් ටෙක්නිකල් අවුල් නිසා නැත්නම් ෆිසිකල් ක්ලාසස් පටන් අරගත්ත නිසා ඒ ඇරෙන්න වීඩියෝස් ටික ඔක්කොම තියෙනවා ඒක නිසා ඔයගලන්ට අවශ්‍ය නම් මේක නැවත නැවත රිෆර් කරන්න පුළුවන් right මේක YouTube වීඩියෝ එකක් ප්ලේ වෙන්නේ ඒක නිසා ඔයගලන්ගේ කියන්නේ පැකේජස් දාගෙන තියෙන ඒවාටත් ගැටලුවක් වෙන්නේ නැහැ right එහෙම නැත්නම් ඔයගලන්ට YouTube ගිහිල්ලා මගේ channel එක search කරලා යුගාන්ත ලක්තරු කියලා channel එක search කරලා
ඒ channel එකේ අදාළ playlist එකට යන්න. මොකද නිකන් videos වලට આવොත් ඔක්කොම ටික එක ගොඩේ තියෙන්නේ. playlist එකට ගිහිල්ලා playlist එකෙන් මේක ඇතුලේ තියෙනවා ඔයගොල්ලන්ගේ class එකට අදාළව තියෙන playlist එක. right ඒ playlist එක හොයාගන්න. මේ තියෙන්නේ A level ICT 2022 නැනපෙත කියලා. ඉතින් ඒක ඇතුලේ තියෙන ඒක ඇතුලේ අර වීඩියෝස් 39ම පෙළ ගස්වල තියෙන. ඒ කියන්නේ මේ වීඩියෝස් 39 තමයි ඔයගලන්ට මම වෙබ්සයිට් එකේ රිවිව් කරන්න. right ඒක නිසා ඔරිජිනලි මගේ වීඩියෝස් ටික තියෙන්නේ මෙතන. ඒක නිසා ඔයගලන්ගේ පැකේජස් වලට අවුලක් වෙන්නේ නැහැ. මොකද YouTube සාමාන්‍යයෙන් අර ඩයලොග් වල නම් බ්ලාස්ටර් පැකේජ් එක කියලා තියෙනවා. මොබිටෙල් වල විවිධ පැකේජස් තියෙනවා. රුපියල් 300 350ක් දාගත්තම මුළු මාසෙම YouTube බලන්න පුළුවන් ඔයගලන්ට. ඒක නිසා මිස් වෙච්ච මොනවා හරි තියෙනවා නම් බලන්න. මේක කියන්නේ දිනෙන් පිළිවෙලට පෙළ ගස්වල තියෙනවා. right hari Dilshan ko balanna alt table class info add foreign key Dilshan මෙතන ඔයාගේ වැරද්ද තියෙන පුතේ මේ add foreign key teacher_sid කියලා ලියලා තියෙන එක. දැන් අපේ උදාහරණේ teacher_sid කියලා එකක් නැහැනේ. අපේ තියෙන sid. ඒ කියන්නේ ඔයාලට දීලා තියෙන එකට අනුව ඔයා ලියන්න වෙනවා. right එතකොට class info හැම ලියනකොට මේ underscore එක අමතක කරන්න එපා. alt table class info add foreign key මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා දිල්ෂාන්. දැන් class info එකේ foreign key එක තියෙන්නේ TID කියලා. right එතකොට ඔයා එන්න ඕනේ add foreign key වරහන් ඇතුලේ TID කියන කෙනා තියෙන්න ඕනේ. references TID එක primary key එක වෙන table එකයි අල්ල ගන්න ඕනේ. TID එක primary key එක වෙන්නේ teacher info එකේ. එතකොට references teacher_info වරහන් ඇතුලේ TID. පැහැදිලිද දිල්ෂාන්? ඔව් right හරි මම දැන් කෝඩ් කරලා පෙන්නන්නම් 12ටයි 13ටයි උත්තරේ 12 වෙනි එකේ අහලා තියෙනවා ඔයගොල්ලන්ගෙන් SID student info වගේ මූලික යතුරු නෙවෙයි අතර ප්‍රාථමික යතුරු ලෙස සකසන්නේ ඒ වගුව සෑදීමේදී සකසා නැතයි උපකල්පනය කරන්නේ. ඒක හරි ලේසි. ඕක මම කලින් එක සැරයක් ඇත්තටම කරා. ඔව් මේ තියෙන්නේ alt table student info add primary key වරහන් ඇතුලේ SID ඕක එන්න ඕනේ. ඕක තමයි primary key එකක් විදිහට SID කියන කෙනා student info table එකට add කරගන්න විදිහ table එක මේ වෙනකොට හදලා තියෙන්නේ කියලා උපකල්පනය කරොත් right අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න මම විනාඩියක් දෙන්නම්. ඊළඟ එක කතා කරමු. හරි ඊළඟ ප්‍රශ්නයෙන් අහලා තියෙනවා class info වගුවේ ආගන්තුක යතුරක් ලෙස TID සකසන්න. එය වගු සෑදීමේදී සකසා නැතයි උපකල්පනය කරන්න. එතකොට දැන් ඕගොල්ලන්ගේ ටේබල් එක දිහා ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට පේනවා class info කියන වගුවේ CID කියලා primary key එකක් තියෙනවා. ඊළඟට C name කියලා column එකක් තියෙනවා. ඊට පස්සේ TID කියලා foreign key එකක් තියෙනවා. එතකොට ඔයා TID එක foreign key එකක් කරන්න ඕනේ class info කියන table එක මේ වෙනකොටත් හදලා තියෙන්නේ කියලා උපකල්පනය කරලා.
right එතකොට එහෙනම් ඒක ලියන්නේ කොහොමද alt table මෙතන එන්න ඕනේ class info නේද class info add foreign key වෙන්න ඕනේ නේ add foreign key එක වෙන්නේ කවුද TID කියන කෙනා right මොකද class info table එකේ තියෙන්නේ class info sorry CID CNAME TID right එතන මම කියනවා add foreign key TID ඊට පස්සේ මම දෙන්න ඕනේ references TID එක primary key වෙන primary key එකක් විදිහට තියෙන table එක. ඒ table එක තමයි teacher info. ඒ teacher info එකේ මොන විදිහටද primary key එක තියෙන්නේ? TID කියන විදිහටම තමයි. right? එතකොට මම මේක run කරොත් දැන් මගේ class info table එකේ මේ වෙනකොටත් මම ඒක foreign key එකක් විදිහට පත් කරලා තියෙන නිසා නැවත run කිරීමෙන් තේරුමක් නැති වෙයි. ඒක error එකක් නම් එන එකක් නැහැ. run කරලා බලමු. ඔව් error එකක් එන්නේ නැහැ. normal විදිහට run වෙනවා. මේ විදිහට තමයි query එක ලියවෙන්න ඕනේ. හරි. අඩුපාඩු තියෙන අය හදාගන්න මම විනාඩියක් දෙන්නම්. ඒ 13 වෙනි ප්‍රශ්නේ right? හරි පැහැදිලිද ළමයි right හරි අපි දැන් ඉස්සරහට යමු මේකේ ඊළඟ සෙක්ෂන් එකට මෙතන පහළවම කතා කරලා තියෙනවා කොහොමද ටේබල් එකක් ඩිලීට් කරන්න කියලා. දැන් අපි SQL පටන් ගන්නකොට මම කිව්වා SQL එකේ සෙක්ෂන් 3ක් ගැන අපිට කතා බහ කරන්න තියෙනවා. ඒ සෙක්ෂන් 3 තමයි ටේබල් එකක් ක්‍රියේට් කරගන්න. ටේබල් එකේ සැකිල්ල හදාගන්න විදිහ. ඒ කියන්නේ ටේබල් එක හදාගන්නේ කොහොමද? ප්‍රයිමරි කී එකක් දාගන්නේ කොහොමද? ෆොරින් කී එකක් දාගන්නේ කොහොමද? ටේබල් එකට අලුතින් කොලම් එකක් එකතු කරගන්නේ කොහොමද? ටේබල් එකේ තියෙන කොලම් එකක් ඩිලීට් කරන්නේ කොහොමද? ටේබල් එකක කොලම් එකක නම වෙනස් කරගන්න ඕනේ කොහොමද? ඒ වගේම ටේබල් එකක කොලම් එකේ දත්ත වර්ගය කොහොමද වෙනස් කරගන්නේ? ඔන්න ඔය දේවල් ටික කතා බහ වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන අන්තිම කෙනා තමයි මෙයා කියන්නේ ටේබල් එක ඩිලීට් කරන්නේ කොහොමද? ටේබල් එක ඩිලීට් කරනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යනවා කියන එක දත්තත් සමගම. right? ඒතර ටේබල් එක ඩිලීට් කරන්න අපි පාවිච්චි කරනවා drop table කියන keyword එක. right? drop table table name එක දෙන්න විතරයි තියෙන්නේ. drop කියන keyword එක table කියන keyword එක keywords දෙකක් හිස් තැනකින් වෙන් වෙනවා. ඊට පස්සේ හිස් තැනක් තියලා කාවද ඩිලීට් කරන්න ඕන table එකේ නම. drop table customer කියලා දුන්නොත් customer කියන table එක database එකෙන් delete වෙනවා. ඒක table එකක් විතරක් නෙවෙයි ඔයාට database එකක්ම right දැන් මගේ මේ
DBMS එක MySQL workbench කියන DBMS එක සැලකුවොත් මට තියෙනවා databases තුනක් student DB sys test DB මට අවශ්‍ය නම් මේ SQL core එකක් පාවිච්චි කරලා මේ database එකක්ම එහෙම් පිටින් drop කරන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි database එකක් ඇතුලේ තියෙන මේ කියන classes නැත්නම් මේ කියන මොකක් table එකක් මට delete කරලා දාන්න පුළුවන් right පැහැදිලිද ළමයි හරි එතකොට ඒක delete කරනකොට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ drop table customer කියන නැත්නම් table එකේ නම ඒකෙන් table එක delete වෙනවා නැත්නම් drop database කියලා database එකේ නම දුන්නොත් සම්පූර්ණ database එකම delete වෙනවා. ඒතර database එක delete වෙනවා කියලා කියන්නේ database එක ඇතුලේ තියෙන අනිත් ඔක්කොම දේවල් ටික delete වෙනවා කියන එක. right? හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ delete from statement. මේක මම මෙතනට දාලා තියෙන්නේ ඕගලන්ට මේ පොඩි වෙනසක් හඳුනගන්න. මේ delete from statement එක DDL කියන පැත්තට අයිති නැහැ. කියන්නේ අපි මේ කතා කරන SQL වර්ගයට අයිති නැහැ. data definition language කියන එකේ නෙවෙයි delete from එක තියෙන්නේ. data manipulation language DML කියන section එකේ. නමුත් ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ මේ drop එකයි delete එකයි පටල ගන්නවා. drop එකට හැකියාව තියෙනවා එක්ක table එකක් එක්ක database එකක් සම්පූර්ණයෙන් delete කරන්න. delete from statement එකට හැකියාව නැහැ table එකක් delete කරන්න. එයාට හැකියාව තියෙන්නේ table එකක් ඇතුලේ තියෙන මෙන්න මේ ආකාරයේ දත්ත delete කිරීමක් කරන්න. right the delete from statement එක පාවිච්චි කරොත් අපිට දත්ත delete කරගන්න පුළුවන්. මෙතනදී a point එක විතරක් ඔයගොල්ලෝ learn කරන්න මේ syntax ගැන හිතන්න යන්න එපා කොහොමද මේක ලියන්නේ කියලා. මොකද මේක ඉස්සරහට කතා වෙනවා. එතකොට මේ වෙනස අඳුන ගන්න. drop එකෙන් කරන්නේ table එකක් හෝ database එකක් delete කරන එක. delete from කියන statement එකෙන් කරන්නේ අදාළ table එකකින් මොකක් හරි table එකක දත්ත delete කරන එක. right එතකොට මේ සම්පූර්ණ දත්ත ඔක්කොම delete කරන්න පුළුවන්. හැබැයි delete from එක කෙනාට table එක delete කරන්න බෑ. පැහැදිලිද ළමයි ඒක? right හරි drop කරන එක සම්බන්ධයෙන් ඕගලන්ගේ මොකුත් මම ප්‍රශ්නයක් දීලා නැහැ right මොකද drop කරොත් නැවත අපිට practical එක කරනකොට පාවිච්චි කරන්න වෙන්නේ නැති නිසා අපේ table set එක right එතකොට 14 වෙනි ප්‍රශ්නේ ඉඳලා තියෙන්නේ DQL කියන part එක data query language කියන part එක right ඒතර data query language කියන කෙනා අපිට උවමනා වෙන්නේ database එකක දැනටමත් හදලා තියෙන දත්තත් දාලා තියෙන data tables වලින් යම් යම් ආකාරයකට data ලබා ගැනීම සිද්ධ කරන්න. අපිට අවශ්‍ය නම් ඔක්කොම data ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය දත්ත ටික පමණක් තෝරලා අරගන්න පුළුවන්. ඒකට තමයි අපි DQL කියන වර්ගයේ data query language කියන එක පාවිච්චි කරන්නේ. data query language එකේදී අපි අනිවාර්යෙන් පාවිච්චි කරන keywords දෙකක් තියෙනවා. ඒක අනිවාර්යයි query එකකට. ඒ keywords දෙක තමයි එක්කෙනෙක් select කියන keyword එක අනිත් එක්කෙනා from කියන keyword එක. right select කියන keyword එකට පස්සේ අපිට පුළුවන් තෝරා ගැනීමට අවශ්‍ය වෙන දත්ත තියෙන දත්ත තීරුවේ නම නැත්නම් කොලම් එකේ නම හෝ නම් කිහිපයක් කමා දාලා පෙන්වන්න. right එක කොලම් එකක් වෙන්න පුළුවන් columns කීපයක් වෙන්න පුළුවන්. columns කීපයක් නම් කමා දාලා පෙන්නනවා. select ඊට පස්සේ column වල නම් ටික එකක් හෝ කීපයක්. ඊළඟට from කියන statement එකෙන් අපි කරන්නේ
අර අපි select කියන statement එකේදී තෝරගන්න කියපු තීරු ටික මොන table එකෙන්ද නැත්තම් මොන tables tables කීපයක් තියෙනවා නම් මොනවද ඒ tables කියන එක කමා දාලා වෙන් කරලා පෙන්නන එක. දැන් DQL වල 95%ක්ම විතර අපි කතා කරන්නේ එක table එකකට සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීම ගැන. table කීපයක් සම්බන්ධ කරලා දත්ත ගන්න එක අපි DQL set එකේ අවසානයේටම කතා කරනවා. ඒකට අපි කියනවා joins කියලා. join ගාවට එන්න කලින් තියෙන අනිත් හැම එකකිනෙක්ම අපි කතා කරන්නේ යම්කිසි එක table එකකට අදාළව. right මුලින්ම කියලා තියෙනවා කොහොමද table එකකින් දත්ත අරගන්නේ කියන එක. උදාහරණ වලට යන්න ළමයි උදාහරණ වලින් තමයි අපි මේක කතා කරගෙන යන්නේ. ඒක නිසා ඉංග්‍රීසි තියෙන එක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. සරල ඉංග්‍රීසි තියෙන කියවොත් තේරෙන. right මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා table එකක්. මේ table එකේ නම store information. right ඒ table එකේ තීරු තුනක් තියෙනවා. city, sales, date. මේ city කියන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ stores තියෙන cities ටික. ගබඩා තියෙන cities ටික. right ඒ එක් ගබඩාවේ සිද්ධ කරන ලද විකුණුම් ප්‍රමාණය සහ ඒ විකුණුම කරේ කවදාද කියන එක තමයි මේ table එකේ සඳහන් කරලා තියෙන්නේ. මේ table එකේ මේගොල්ලෝ specific primary key එකක් සඳහන් කරලා නැහැ. right නිකන් තීරු තුනක් තියෙනවා. ඒ තීරු තුනේ දත්ත දාලා තියාගෙන ඉන්නවා. right එතකොට පළවෙනියට අපි කතා කරන්නේ කොහොමද මේ tables වලින් මෙතන query එකේ විදිහට කතා කරනවා to select all the stores in this table via key in. ඒ කියන්නේ මේ table එකේ තියෙන stores ටික ඔක්කොම stores කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ city එකෙන් ඒගොල්ලෝ refer කරන්නේ store එක කියලා. එතකොට stores ඔක්කොගෙම information අරගන්න. ඒ කියන්නේ මොකක් හරි ආයතනයකට අදාළව ගබඩා කීයක් තියෙනවාද මොනවද ඒ ගබඩා කියන එක table එකෙන් filter කරලා අරගන්න තමයි මේගොල්ලෝ මේ query එක ලියලා තියෙන්නේ. බලන්න query එක ලියලා තියෙන විදිහ. ඒගොල්ලෝ කියලා තියෙනවා select කරන්න city කියන column එක from keyword එකක් table එකේ නම semicolon එක. right මේක හරිම සරලයි. මම ඒකයි කිව්වේ අර සාමාන්‍ය ඉංග්‍රීසි වලට ගොඩක් සමීපයි මේක. select කරන්න city column එක from කොහෙන්ද store information කියන table එකේ. එතකොට store information කියන table එක කියන්නේ මේ සම්පූර්ණ table එක. ඒකෙන් එයා city වලට අදාළව තියෙන column එක විතරක්. මොකද මෙයා select කරන්න කියලා තියෙන්නේ city කියන column. store information කියන table එකේ. එතකොට output එක ඔයගලන්ට දෙනවා. මේක හරි වැදගත්. මොකද විභාගයට outputs ලියන්න එනවා සමහර වෙලාවට. table එකක් තියෙන්නේ city කියන column එකේ. city කියන column එක යටතේ wait susu right doctor right හරි ළමයි. එතකොට මෙතනදී සුසු wait right let's go to the bandage right good one. එතකොට මෙතන ළමයි කියලා තියෙන්නේ select කරන්න city කියන column එක කොහෙන්ද store information කියන table එකේ. එතකොට store information කියන table එකේ පළවෙනි තීරුවට අදාළව තියෙන දත්ත ටික output එක විදිහට මෙයා අරගෙන දෙනවා. ඒකේ output එක එන්නේ city කියන heading එකෙන්. ඒ කියන්නේ column එකේ heading එකෙන්. ඊට පස්සේ කලම්බු ගම්පහ කලම්බු බැටික්ලෝ. ඒ කියන්නේ මේ තීරුවේ තියෙන්නේ මොනවාද දත්ත? ඒ විදිහට මේක මෙතනට අරගෙන තියෙනවා. පැහැදිලිද ළමයි ඔය කියපු දේ? ඔව් ළමයි. right හරි.
ඊළඟට මම මෙතන මේ පහළ විශේෂ දෙයක් දාලා තියෙනවා මේ කළු පාට බෝඩර් එක තියෙන කොටුවේ මේ select asterisk from store information පේනවද select මෙතන තියෙන තරු ලකුණ from store information මේ විදිහට මම කෝඩ් එක ලිව්වොත් මේ asterisk කියන එක indicate කරන්නේ all කියන all the columns කියන අදහස. කියන්නේ ඔයගලන්ට කවුරු හරි ප්‍රශ්නයක් දුන්නොත් දැන් අපේ ප්‍රශ්න ටිකට අදාළව student info table එකේ සම්පූර්ණ දත්ත ප්‍රමාණය කෝඩ් එකකින් ලියලා select කෝඩ් එකකින් ලියලා ගන්න කියලා ඔයගලන්ට බොහොම සරලව ලියන්න පුළුවන් select asterisk එක තරු සලකුණ from student info ඊට පස්සේ semicolon එකක් දාන්න පුළුවන්. එතකොට output එක වෙන්නේ මේ සම්පූර්ණ table එක. නැවත ඔයගලන්ට දකින්න හම්බ වෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ queries ඔයගලන්ට ඕන වෙනවා දැන් ඉස්සරහට යනකොට ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න වෙනවා Python වල database ගැන කතා කරනකොට PHP වල database ගැන කතා කරනකොට ඔවා පාවිච්චි කරන්න වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් database එක කියන එක පිටස්තර අයට කෙලින්ම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පාවිච්චි කරන්න දෙන්නේ තවත් ප්‍රෝග්‍රෑම් එකක් හරහා. දැන් ATM machine එකක ඔයගලන්ට බැංකුවට ගියන් පස්සේ බැංකුවේ තියෙන database එකට කෙලින්ම යන්න ඉඩ දීලා නැහැනේ. ATM machine එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක හරහා ඔයාට අවශ්‍ය දත්ත ටික දුන්නම එයා ඒක පිටිපස්සට ගෙනහිල්ලා cross check කරලා ඔයාට අවශ්‍ය දේ කරලා දෙනවා. right? එතකොට ඔයා ඒ ඉස්සරහ තියෙන දේවල් පිටිපස්සට ගෙනියනකොට ඒක තෝරගන්නකොට ඔයාට උවමනා වෙනවා ඔය queries ඔය විදිහට. right? ඒ නිසා මතක තියාගන්න ඔක්කොම දේවල් select කරන්න ඕන නම් table එකක තරු සලකුණ පාවිච්චි කරන්න පුළුවන්. all කියන වචනේ පාවිච්චි කරන්න බෑ මෙතනට. right? එක්ක තරු සලකුණ පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔයාට කමා දදා මේ columns ඔක්කොගෙම නම් ටික ලියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් select city, sales, date from store information. ඒක එහෙම කිව්වනම් ඒ මේ සම්පූර්ණ table එකම තමයි ඔයාට return වෙන්නේ. පැහැදිලිද ළමයි? ඔක්කොම දේවල් ටික select කරගන්න විදිහ. right. හරි. හොඳයි. අපි එහෙනම් ටක් ගාලා උත්තරේ ලියමු මේ මෙන්න මේ 14 වෙනි ප්‍රශ්නෙටයි 15 වෙනි ප්‍රශ්නෙටයි ඒක ලියලා ක්ලාස් එක නතර කරමු. ටක් ගාලා උත්තර ලියලා එවන්න බලන්න ළමයි 14ටයි 15ටයි. දැන් මේවා ලියනකොට උඩ තියෙන tables වල දත්ත තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ. 14 අහලා තියෙනවා සියලුම තොරතුරු ලබා ගන්න කොහොමද? 15 අහලා තියෙනවා class info වගුවෙන් පන්තියේ නම සහ පන්ති හැඳුනුම්පත. පන්ති හැඳුනුම්පත කියලා කියන්නේ පන්ති හැඳුනුම්පත නෙවෙයි මේක ඇත්තටම පන්තියේ හැඳුනුම් අංකය වෙන්න ඕනේ class ID CID කියන එක. right මෙතන වරහන් ඇතුලේ CID කියලා දාගන්න ළමයි. 15 වෙනි ප්‍රශ්නේ පන්ති හැඳුනුම්පත තියෙන තැන CID කියලා දාගන්න. පන්තිය නමයි CID එකයි ගන්න ඕනේ. ටක් ගාලා ටයිප් කරලා එවන්න බලන්න. ඔව්. විහාංශ හරි උත්තරේ 14 වෙනි එකට හරි උත්තරේ. අන්න හරි. හොඳයි විහංස. උත්තර දෙකම හරි. right අනික් කට්ටිය හිතාරා ඔව් පොතේ හිස්තැන් තියාගන්න. ඒ කියන්නේ select හිස්තැනක් තරු සලකුණ හිස්තැනක් from හිස්තැනක් student_info. ඔය ලියලා තියෙන එක හරි.
right හිස් තැන් ටික මේන්ටේන් කරගන්න. right විහංසා ලීව් වුණාට කමක් නැහැ. අනිත් අය මට උත්තරේ එවන්න. උත්තරයක් එවලා ලීව් වුණාට කමක් නැහැ සෙෂන් එකේ. right නැත්නම් මට ෆීඩ්බැක් එකක් ගන්න විදියක් නැහැ. ඕගොල්ලන්ට වැඩේ තේරුණාද කොහොමද කියන එක. හරි විහංසා thank you. හිතාර අපි and කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ පුතේ. select name ඊළඟට කමාවක් දාන්න ඕනේ. කමාවක් ඊළඟට address. asterisk එකක් ඕනේ නැහැ පුතේ. asterisk දැම්මම indicate කරන්නේ ඔක්කොම කියන එක. ඒ කියන්නේ columns ඔක්කොම කියන එක. right ඔයා columns වල නම් වෙනම කියනවා නම් asterisk එක අවශ්‍ය නැහැ. එතකොට එන්න ඕනේ select name comma address from class info. තේරුණාද හිතාරා? ඔව් හිතාරා මෙන්න මෙහෙමයි. ඔයාගේ කුවර එක බලන්නකෝ select name and address කියලානේ වාට තියෙන්නේ පුතේ. එතකොට ඔයාගේ මෙතන class info table එක ගත්තම ඔයාට class name එක විදිහට අරගන්න ඕනේ මෙන්න මේ c name කියන වචනේ. එතකොට select c name වෙන්න ඕනේ. and එකක් එපා. දිල්ෂාන් පළවෙනි එක හරි. and දාන්නේ නැහැ අපි. and එක වැරදි දැම්මොත් c name කමාවක් දෙන්න ඕනේ. ඊට පස්සේ CID right එතකොට කියනවා table එකේ columns දෙකේ නම් දෙක මොනවාද select cname CID ඊට පස්සේ from කියන එකේ කියනවා මොකද්ද class එකේ නම ඒක හරියට මේ table එකේ නම ඒක හරියට ලියලා තියෙනවා from class info පැහැදිලිද හිතාරා right හරි right මම එනම් අදට මෙතනින් session එක නතර කරනවා ඊළඟ එකට ලෑස්ති වෙන්නත් අවශ්‍ය නිසා right ඊළඟ දවසේ යාළුවන්ට පණිවිඩය දෙන්න ළමයි දීලා කට්ටිය පොඩ්ඩක් එකතු කරගමු right හරි ගිහිල්ලා එන්නකො එහෙනම් හරි එහෙනම් අදට good night thank you very much right okay right Dilshan thank you